මා විශ්වාස කරනවා. ඊයේ දවස පුරා පාර්ලිමේන්තුවේ අපි දැක්කා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු කතා කරේ Tamanට අහිමි වෙච්ච දේවල්. Tamanට මේ පහුගිය කාල සීමාව තුළ වෙච්ච අපහසුතාවයන්. Tamanගේ ගේ කැඩිච්ච එක ගැන, Tamanගේ ගෙට වෙච්ච අලාභය ගැන, Tamanට පෞද්ගලික වෙච්ච අලාභය ගැන, තමාගේ ආර්ථිකය විනාශ වෙච්ච එක ගැන මේ එක ආකාරයට කතා කරා. හැබැයි ඇමතිවරුන්ට අමතක වෙලා තියෙනවා තමන් මොකද්ද කරන්න ඕන කියන එක. තමන්ගේ වගකීම මොකක්ද කියන එක. මේ රටේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ හරහා පාර්ලිමේන්තුවට ආපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සමහරක් අමතක වෙලා තමන් ඇවිල්ලා ඉන්නේ ජනතාව වෙනුවෙන් නියෝජනය වෙන්න කියලා. අපි කියන්නේ ජනතාව වෙනුවෙන් නියෝජනය උනේ 120 දෙනා ඇතුලේ කවුරුවත්. 120 බහුතරයක් කිව්වේ තමන් ගොඩනගන්නේ කොහොමද කියන ලතෝනිය තමයි දුන්නේ. තමන්ට දීපල හානි වුණාම යම් දුක් වේදනාවක් නැතුව නෙමෙයි. ජනතාව මේ වෙලාවේ ඉතා අපහසුතාවයෙන් ඉන්නේ. ඔවුන්ට තියෙන අමාරුකම කියා ගන්න කෙනෙක් නැතුව ඉන්නේ. අද විපක්ෂයේ අපි මේක හොඳට බිම ඉන්න മന്ത്രിවරු විදිහට දකිනවා. උදාහරණ පක්ෂ මන්ත්‍රීවරුන්ට ගමට යන්න බෑ. ගමේ තියෙන ප්‍රශ්න අඳුර ගන්න තියා ගමේ තියෙන මිනිස්සුත් එක්ක කතා කරන්න බෑ. අද අපිට කොන්ද කෙලින් තියන් ගමට යන්න පුළුවන් සජිත් ප්‍රේමදාස මහත්තයා. Tamanට හැකි බැමණින් Taman විපක්ෂයේ ඉඳගෙන මේ රටේ ජනතාවට මේ රටේ සෞඛ්‍ය සේවයට මේ රටේ අධ්‍යාපන ලැබෙන දුවදරුවන් වෙනුවෙන් හුස්ම වැඩසටහන හරහා සක්වල වැඩසටහන හරහා මහා ශක්තියක් එකතු කරනවා. නිසා අපි නැවත වතාවක් ආණ්ඩුවට අවධාරණය කරනවා
මේ වැටිලා තියෙන රට නැවත ගොඩ ගන්න නම් මේ වැටලා තියෙන ආර්ථිකය නැවත ප්‍රකෘති තත්ත්වයට ගන්න නම් කරුණාකරලා ඔය ඉන්න මහා විශාල සුරංගනා ලෝකයෙන් බිමට බහින් බිමට බහැලා තමන්ගේ යුතුයකම වගකීම මොකද්ද කියන එක අඳුර ගන්න. එතනින් එහාට මේකට විසඳුමක් නැහැ. ජාත්‍යන්තරේ අද බලාගෙන ඉන්නේ මේ රටට උදව් කරන්න හරි ගමනක් යන කය නිසා බලෙන් උදව් ගන්න බෑ. අපි දන්නවා ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එක අසම් කරන දිනයක් නැහැ. පහුගිය කාලේ බලාපොරොත්තුනේ IMF එකේ මොනවා හරි හයියක් අරගෙන මේක ගොඩ දාගන්න. අද ඒ ගැන කතා කරන්නේ නැහැ. IMF එකේ මූලික පියවරවත් සාර්ථක කරගන්න බෑ. මොකද මේක විකෘති ආණ්ඩුවක්. මේ පාර්ලිමේන්තුව විකෘතියක්. ජනවරම ගිලිහිච්ච පාර්ලිමේන්තුවක්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තිබි ජනවරම තමයි එදා කොළඹට ජනතාව ඇවිල්ලා උදුරගත්තේ. ඒ උදුරගත්ත ජනවරම අද විකෘති විදියට මේ ව්‍යවස්ථාවට මුවා වෙලා අරගෙන යන උත්සාහ කරන මම හිතන්නේ ඒකට ජනතාව මේ පීඩනය තුලින් තව දුරටක් දරාගෙන ඉන්නේ නැහැ. ඒකට උත්තර හම්බෙයි කියන කාරණාව විශේෂයෙන්ම මතක් කරන ගමන් මම වැඩිදුර කතා කරන්නේ නැහැ අද. අනිකුත් විශේෂ කාරණා විදියට මම මතක් කරලා දෙන්න කැමතියි රට තුල මේ හදිසි නීතිය උපයෝගී කරගෙන ජනතාව මෙල්ල කිරීම හරහා නිර්මාණය වෙන ජනතාවගේ හිරවීම වෙනුවෙන් විපක්ෂයක් විදියට ඔවුන්ට සහනයක් දෙන්න ඔවුන්ට අවශ්‍ය හයිය ලබා දෙන්න මේ ආණ්ඩුවට එරෙහිව පාරට බහින්න සජිත් ප්‍රේමදාස මහත්මයා ප්‍රධාන මේ රටේ ප්‍රධාන විපක්ෂ විදියට අපි සූදානම්. ඒ වගේම මේ රටේ ජනතාවට මතක් කරනවා අපි විශ්වාස කරන මැතිවරණයකින් තමයි මේකට උත්තර හොයන්න පුළුවන්. අනේ මැතිවරණයක් ආපු දිනය වෙනකොට මේ රටේ දේශපාලන සංස්කෘතිය විනාශ කරපු මේ රටේ දේශපාලනයට සුදුසු නැති දේශපාලන හාල් පාරුව ගේන්න බැලමෙහෙවරකම් කරපු විමල් වීරවංශ වගේ පාහර දේශපාලනය කරන දේශපාලනඥයෝ එළවල දාන්න දැන් ඉඳලම හිත හදාගන්න. පහුගිය කාලේ පට්ටපල් බොම කරගෙන ආණ්ඩුවේ සාදීන පාර්ශවයේ කියලා ගේම් එකක් ගහලා මූණ හංගගෙන මේකෙන් ගොඩ යන උත්සාහ කරා. ඊයේ හෙළුව දැක්කා. ඊයේ විමල් වීරවංශ රෙදි නැතුව පාර්ලිමේන්තුවේ කතා කරන්නේ. විමල් වීරවංශ පළවෙනි පියවර තිව්ව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ කැබිනට් එකක් ගන්න. තමන්ගේ ගෝල බාල මන්ත්‍රීලට රාජ්‍ය අමාත්‍යකම් ටිකක් අරන් දෙන්න. හින්දා වීරවංශ පන්නේ දේශපාලු මේ රටේ නැවත බිහි නොවීමට අවශ්‍ය වටපිටාව හදන්න කියන ගෞරවණීය ඉල්ලීමත් අපේ රටේ ඡන්දදායකයන් එක්කන. මොකද ඡන්දදායකයා එදා තෝරා ගැනීමේදී වැරදිච්ච මේ වගේ දේශපාලන හාල් කැල ටිකක් හින්දා තමයි පාර්ලිමේන්තුව අද විනාශ වෙලා ගින් තියෙන්නේ. තව ඉන්නෝ නම් කියන්න අවශ්‍ය නැහැ. ඔබ රටක් විදිහට හොඳ දේශපාලන කියවීමක් තියෙන වෙලාවක් ආර්ථිකය පිළිබඳ යම් අවබෝධයක් තියෙන වෙලාවක් පාර්ලිමේන්තුවේ ඊළඟ හැදෙන්න ඕන ඔලු ටික රටට වැඩ කරන මේ තියෙන මජර දේශපාලන සංස්කෘතිය වෙනස් ගියපු රට ගැන හිතන දේශපාලනඥයෝ ටිකක් කියන කාරණාව පැහැදිලිව හිතලිවර වෙලා ඒ අවශ්‍ය පියවර ගන්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා. හරි. දැන් ඊයේ පාර්ලිමේන්තුවේදී අපි දැක්කා සරත් පොන්සේකම් ප්‍රකාශයක් කරනවා අවසන් සටන සඳහා අරගලයට එකතු වෙන්න කියලා අගෝස්තු 9 වෙනිදා. මේ ඔබතුමාලාගේ පක්ෂයේ මතකද ඒ සම්බන්ධයෙන් ඔබතුමාලා දරනවා ද? නෑ සරත් පොන්සේකම් මැතිතුමා මේ රටේ හිටපු යුද්ධය ජයග්‍රහණය කළ යුද හමුදාපතිවරයා විදියට ෆීල්ඩ් මාර්ෂල්වරයෙක් විදියට රටේ ජනතාවට ආරාධනා කරේ ජනතාවගේ ජීවිත විනාශ වෙලා ජනතාව අද පාරට ඇද වැටලා ඉන්න වෙලාවක ඔවුන්ගේ අයිතිය දිනා ගන්න මේ වෙලාවේදී ආණ්ඩුව තනිකරම මර්ධනයට යොදලා තියෙන වෙලාවක මම මේ හයිය දෙන්න සූදානම් කියන පණිවිඩය දුන්නේ. ඉතින් අපි පක්ෂයක් විදියට අපි ඉන්නේ එතන. මොකද පක්ෂයක් විදියට අපි කියනවා 9 වෙනිදා නෙවෙයි හෙට ඉඳලා හරි මේ රටේ ජනතාවගේ මේ පීඩනයට උත්තරයක් වන්න අපි ඉස්සරහට යනවා. ඉතින් සරත් පොන්සේක මැතිතුමා අපි පක්ෂයේ සභාපතිවරයා විදියට එක පියවර අරගෙන ඉස්සරහට ගිහින් තියෙනවා. ඒක කිසි වරදක් නැහැ. ඒක විය යුතු දෙයක් කියන එක අපි විශ්වාස කරනවා. මේ හරහා ජනතාව නැවතත් යම්කිසි සාමකාමී වාතාවරණයක් ඇති කරන්න සූදානම්ද ඔබතුමාලා? මේ රටේ ජනතාව සාමකාමීව තියන්න නම් රටේ ජනතාවගේ තියෙන ප්‍රශ්න වලට උත්තර හොයන්න වර්තමාන ආණ්ඩුව කටයුතු කරනවා. අද ආණ්ඩුව මේ ප්‍රශ්න වලට උත්තර හොයන්නේ නැහනේ. ආර්ථික ප්‍රශ්න වලට උත්තර හොයන්නේ අපි දකිනවා කනිජ තෙල් ඇමතුමා හැමදාම ට්විටර් මැසේජ් එකක් දානවා. කනිජ තෙල් ඇමතුමා ස්ටෝක් කීපර් කෙනෙක් වගේ මේ තියෙන සංචිතය ගැන ට්වීට් කරනවා. ඒව කරන්න තමයි ඉන්නේ රාජ්‍ය නිලධාරී. මේ ඇමතුමා ඒක කරනවා. ජනතාව හිතන් ඉන්නවා මේ ප්‍රශ්න උත්තරයක් එයි කියලා. ඉතින් අපි හිතනවා මේක මේ බොරුවක් කරන්න කෙනේ බොරුව වෙනුවෙන්
අපිට බලාගෙන ඉන්න බැරි හින්දා විපක්ෂ විදිහට අපි එළියට බහිනක සාමකාමීත්වයේ කඩකිරීමක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒක ජනතාවගේ අයිතියක්. ඒ අයිතිය වෙනුවෙන් මේ වත්මන් පාලකයන්ට දැනෙන විදිහට වැඩ කරන්න අපි සූදානම්. ඒ කියන්නේ 9 වෙනිදා නිල වශයෙන් එළියට බහින්න කියලා පක්ෂය ආරාධනය කරන්න බලාපොරොත්තු තියෙනවා. නෑ මේ 9 වෙනිදා කියන කතාව අපිට අදාළ නැහැ. 9 වෙනිදා කියන කතාව මම හිතන්නේ අපේ සරපොන්සේක මැතිතුමත් මේ වෙනකොට සමාජ මාධ්‍ය ජාල හරහා තරුණියෝ පෙළ ගැහිලා ඉන්නවා. ඒ පෙළ ගැහෙන තරුණියන්ට ජවයක් වෙන්න, හයියක් වෙන්න අපි සූදානම්. මොකද අපිට 9 වෙනිදා කියලා මේ ගෝඨාභය මහත්තයා 9 ගියා, බැසිල් මහත්තයා 9 ගියා, මහින්ද මහත්තයා 9 ගියා, ඊළඟට රනිල් වික්‍රම මහත්තයා 9 යවන්න ඕන කියලා 9 වෙනිදා මේනියාවක් අපිට නැහැ. ළඟම දිනේදී ජනතාව වෙනුවෙන් පාරට බහින්න පුළුවන්. අපි ඒ දිනේ ජනතාවත් එක්ක හිට ගන්නවා කියන තැන තමයි විපක්ෂයේ මතය. වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට දැන් පිටරට සහාය අරගෙන මේක ඉදිරියට කරගෙන යෑමේ හැකියාවක් සම්බන්ධව ඔබතුමා කොහොමද? එහෙම දැන් යම් කාලයක් ගිහින් තියෙනවනේ. අපිට පේන්නේ නැහැනේ ජාත්‍යන්තරේ සහයෝගිතය අඩුම ගානේ වත්මන් ජනාධිපතිතුමාට ජාත්‍යන්තරේ සුබ පැතුමක් අත්වෙනවා. ජාත්‍යන්තර මම දැක්ක ඊයේ ඇවිල්ලා තියෙනවා බංග්ලාදේශයේ අග්‍රාමාත්‍යතුමියගේ සුබ පැතුමක්. ඒ සුබ පැතුමක්වත් ඇවිල්ලා මේකට හයියක් දෙනවා කියන ප්‍රකාශයක්. ඔය එන සුබ පැතුම් වලින් කියන ඒවා කෙරෙන්නේ නැහැ නේ, ඉතිහාසෙත් උනේ නැහැ. අඩුම ගානේ එහෙම එකක්වත් නැතිකොට මං හිතන්නේ මේක රටත් පිළිගන්නේ නැහැ, ජාත්‍යන්තරයත් පිළිගන්නේ නැති විකෘතියක් බවට පත් වෙලා. අපි හිතනවා මේකට එකම විසඳුම සැබෑ පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නෙට උත්තරයක් වෙන කණ්ඩායමකගේ එකතුවක් නිර්මාණය වීම. ඒක තමයි පහුගිය ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී අවහිර කරේ. ඒ නිසා අපි හිතනවා දැන් මේකට ප්‍රමාද වැඩි උත්තර වෙන නිසා දැන් මේ වෙච්ච වැරද්ද හදාගන්න මං හිතන්නේ ඉතා ඉක්මනින් ආණ්ඩුව කටයුතු කළ යුතු වෙනවා. එහෙම නැතුව වෙන මේ తాවකාලික පිළියම් විදියට මේ හදිසි නීතිය දාගෙන වෙන ඔය විශේෂයෙන්ම ඔය තරුණ කණ්ඩායම් අරගෙන ගිහිල්ලා ඉවර වෙලා කොටු කරලා හරියන්නේ නැහැ. දැන් අපි දැක්කනේ ඊයේ පෙරීදා අත්තරංගුවට ගැනීම දෙකක්. අපිට ඒ පුජ්‍යලයන්ගේ තියෙන චෝදනා වෙනුවෙන් පෙනී හිටින්න බෑ. නමුත් මේ රටේ අරගලයක් වෙනුවෙන් පාරට බහැලා ඒක සැබෑවක් කියන කාරණාව වෙනුවෙන් හිටගන්න මිනිස්සු අරගෙන හිර කරලි වෙලා මේ ප්‍රශ්න විසඳන්න උත්සාහ කරනවා නම් අර 89 ඇති වෙච්ච වගේ නරක අමිහිරි අත්දැකීම් වලට මේ රට යන්න පුළුවන්. අපි කරුණාකර අවධාරණය කරනවා මේ රට මේ තියෙන සාමකාමී තත්ත්වය තවදුරටත් හදාගෙන මේ ප්‍රශ්න විසඳ ගන්න ජනතාව අවංකව එකතු වෙන වෙලාවේ ඒ අවංකභාවය බිඳින්න ආණ්ඩුවට කටයුතු කරන්න එපා කියන එක. දැන් අරගලේ ජනතාවට සමහර චෝදනා එල්ල කරන විවිධ චෝදනා කුඩු භාරයෝ කියන කොණ්ඩේ වවන් ඉන්නවා කියන ඇත්තටම මේ മന്ത്രിවරු සමහර ප්‍රකාශ කරන විදිහට කොණ්ඩේ කපලා හයිකෝර්ට් දාලා අරගල කරන්න පුළුවන්. නෑ ඉතින් මම ඔය කියන මන්ත්‍රීවරු ගැන පාර්ලිමේන්තුවේත් ඔය කියන හැම જાතියෙම ඉන්න කොණ්ඩේ වවන් ඉන්න කට්ටිය පාර්ලිමේන්තුවේ ඉන්න කුඩුකාරයෝ කියන කට්ටිය පාර්ලිමේන්තුවේ කුඩු ගහනවා කියන කට්ටිය රංජන රාමනායක එහෙමනම් මේ රටේ උත්තරීතර ආයතනෙත් ඔය කට්ටිය ඉන්නවා නම් අරගලේ ඉන්න එකේ ප්‍රශ්නයක් නෑ. අරගලේ කියේ කොණ්ඩෙන් අරගලේ රැවුලෙන් නෙමෙයි අරගලේ මවන්න ඕන පපුවට දැනෙන හැඟීමත් එක්ක. පපුවට මේ මගේ මාතෘභූමිය රැක ගන්න ඕන කියන හැඟීම දැනෙන එක තමයි සැබෑ අරගල කරුවා. පාර්ලිමේන්තුව ඇතුලේ ඉඳගෙන බොරුවට മന്ത്രിවරයෙක් වීමේ හයි අරගෙන ඉවෙලා ඒකට පරිභව කරන්න යන්නේ තමන්ට පුජ්‍යලිකව එක්ක දේශපාලනික හයියක් ගන්න බැරිකම එක්ක තමන්ගේ දේශපාලන මතය වෙනුවෙන් නියෝජනය වෙන්නේ නැතිකම. ඒ නිසා මං හිතනවා මේවා රටේ ජනතාවට තේරෙන අරගලය මේ රටේ ජනතාව විසින් මේ රටේ මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න තිබු හොඳ පියවරක්. ඒක ඇතුලේ එක ඕනම තරක ඉන්නවනේ. දැන් මං කිව්වේ පාර්ලිමේන්තුවෙත් ඉන්නවා කියලා. මේ රටේ නුසුසුසු මිනිස්සු පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ අරගලයට නුසුසුසු අය අරගලේ ඉන්නේ නැති ඉන්නවා. ඒ අතරින් බහුතරයක් සාතිශය බහුතරයක් රට වෙනුවෙන් ආදරේ මිනිස්සු ටිකක් මේ සංස්කෘතිය වෙනස් කරලා ඉදිරි පියවරක් තබනවා නම් අපි හිතනවා අපි දේශපාලන පක්ෂ අමතක කරලා පාට අමතක කරලා ඒකට හයියක් දෙනවා. ඒක තමයි සමගි ජන බලවේගයේ මතය. විශේෂයෙන්ම මන්ත්‍රීවරු සනත් නිසාන්ත මන්ත්‍රීවරයා විමල් වීරවංශ වගේ මන්ත්‍රීවරු අරගලයට දැඩි පහරක් එල්ලුවා. ඉතින් වෙන මොකද්ද කරන්න කියන සනත් නිසාන්ත මන්ත්‍රීතුමා දන්නේ මොකද්ද වෙන්නේ? සන්නිසත් මන්තුමාට කියන්න පුළුවන් මේ රටේ ආර්ථිකය හදන්න මෙහෙම පුළුවන්, උද්දමනය අඩු කරන්න මෙහෙම පුළුවන්, ගෙවුම් ශේෂයේ ප්‍රශ්නෙට මේ උත්තර වань එහෙම කියන්න බෑ. අර පොල්ලක් අරගෙන මේ ගෝල් පේසයට බහැලා පුළුවන් දේ දා කරා දැන් මාධ්‍ය ඉස්සරහට ලෝක කියනවා. එයාගෙන් ආර්ථිකය ගැන අහන්නද, එයාගෙන් දේශපාලනය ගැනද? විමල් වීරවංශත් එහෙම තමයි. විමල් වීරවංශට ගිරව වගේ කෑ ගහලා දැන් ඒ කාලේ කියපු දේවල් මතකයි නිසා ඔය පිරිස නෙවෙයි ඉස්සරහට එන්න ඕන පිරිසක් ඉන්නවා. එදා මේ රටේ ආණ්ඩු නිර්මාණය කරන්න මේ රටේ සැබෑ දේශපාලන වෙනසක් කරන්න සැබෑවට පිටගත් පිරිසක් ඉන්න පොජ්ජන පෙරමුණේ. ඒ කවුරුවක් අර සාගරකාරී පිළිවෙල්ලා මේ නිකන් මල්ල හොල්ලනෝ ඇර ඒ කවුරුවත් මේක අඩුම ගානේ ජීඑල් පිරිස් මහත්තයලා ගෙනාලා කතා කරවන්න කියන්නේ. අද මේ දේශපාලන කියවීම තියේ
බන්දුල ගුණනාථ මහත්තයා යම් දේශපාලන ආර්ථික අවබෝධයක් තියෙන කෙනෙක් විතර කටුවන් ඉන්නේ ඇයි? දන්නවා මේක කරගන්න බෑ ඇනිලා ඉන්නේ. හත්පලේ ගාගෙන ඉන්නේ. ඒක හින්දා අපි මේකෙන් අයින් වෙන්න ඕනි කියලා තමයි සද්ද නැතුව කැබිනට් ඇමතුරු විදියට ඉන්නේ. සනත් නිසාන්තයි, විමල් වීරවංශයි, සාගර කාර්යවසමුයි අර බදුල්ලේ හාදයයි දාලි වෙල්ලා මේ රටේ ජන මනස වෙනස් කරන්න පුළුවන් කියලා හිතාගෙන ඒ දවස්වල හිටියා. දැන් මං හිතන්නේ ඒකට උත්තර ජනතාව දීලා තියෙන වෙලාවේ තව ආපහු දානවා කියන්නේ බොරු වීලුවක් විතරයි. දැන් අර්ගලයේ සිටින පිරිස් වෙනුවෙන් පීඩනයෙන් උදාහරණින් සිටිනවා. අත්අඩංගුවට ගැනීම සිදු වෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාලා මොනවා හරි නියෝජනයක් කරලා තියෙනවද? මේ පැහැදිලිවම කියන්න ඕනි මේ ආණ්ඩුව ගෙනියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට ඕන විදියට නෙමෙයි. මේක ගෙනියන්නේ බැසිල් රාජපක්ෂ එක්ක එකතු වෙලා ඉන්න කල්ලියත් එක්ක රාජපක්ෂ මහත්තයලාගේම ගොඩේ ඉන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට මේ ප්‍රශ්නෙට සැබෑවටම උත්තර හොයන්න කවදාවත් බෑ. දැන් නිකන් සරල කාරණාව ජනාධිපති වෙලා ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්මයාට පුළුවන් ද මේකේ ඉන්න හොරුයි කියන ඔය සීනි වංචා කරපු එක්කෙනෙක් ගෙනහලිවලා අඩුම ගානේ අධිකරණ හැමෝටම කියන්න පුළුවන් වටපිටාව බෑ. එහෙමනම් අරගලය මුදා හැරලා මේක බලෙන් යටපත් කරනව හැර ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයට මේකට උත්තර හොයන්න බෑ. සද්දෙන් එයාලා හිතනවා අපිට අනික් ක්‍රමයට පුළුවන් කියලා. ඒකට තමයි මේ වෙන්නේ. අපි විපක්ෂයේ විදියට අපිට ඉන්නේ മന്ത്രിවරු 50 වෙන්න පුළුවන්. හැබැයි මේ മന്ത്രിවරු 50 පිටිපස්සේ මේ රටේ බහුතර ජනතාවද හිටගෙන ඉන්නෝ. ඒ ජනතාවත් එක්ක අපි මේක පාරේ හරි විසඳ ගන්නවා කියන තැන ඉඳගෙන තමයි අපි කටයුතු කරන්නේ. නිසා මර්ධනයට හමුවේ මේ රටේ ජනතාව බය වෙන්න එපා. මේ රටේ ජනතාව බය කරන්න උත්සාහ කරයි. ඒ බය කරන්න උත්සාහ කරන උදවිය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක අපි කරන්න ඕන හැම දෙයක්ම කරලා අනිවාර්යයෙන් මේ රටේ ජනතාව මෙතෙක් දුරග්‍රහණය කරපු ඉදිරියට ගෙනියන්න ඕන තැනට මේ රට අරගෙන යනවා කියන ප්‍රතිඥාව දෙනවා. බලාගමු බල කොච්චර ජනතාවක් ඉන්නවද මන්ත්‍රීවරයෙක් ඉන්නවද කියලා මේ බලන්න කියලා මේ ඡන්දෙ. ඔවුන්ගේ ඡන්දත් අඩුණා. ඔබගේ ඡන්ද ඔබගේ පක්ෂේ ඡන්දත් නෑ දැන් අපේ පක්ෂයට ඡන්දය ලබා දීපු පිරිස් අතරින් අඩු උනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුවක් ගත්තා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින්. එතකොට කීප දෙනෙක් മന്ത്രിවරු පාර්ලිමේන්තුව ආවේ නෑ. ඒ වගේම 134 කොටේ 100ට බහැලා ඉන්න 14 මම දන්නේ ඒක මොකද්ද හේතුව කියලා. ඒකේ කවුරුත් ඡන්දය ප්‍රකාශ කරා. ඒ ඡන්දයට තව ඡන්ද එකක්ද එකතුත් වුණා. ඉතින් අපිට හොඳ පණිවිඩයක් කියදී වුණා. 134 හැංගිලා ඉන්න 14 කවුද? මේ 14 කොහේ ඉඳන් හොල්න එදා ඡන්දය තිබුණේ රහස් ඡන්දයක්. ඊයේ ප්‍රසිද්ධියේ නම එළියට බස්සන්නේ. මම හිතනවා ඔය කියන මේ රටම එක මතයකට ගේනවා කියලා හිතාගෙන හදන සර්වපාක්ෂික කැබිනට් එකේ ඔය 14 දෙනා වාඩි වෙන්න පුළුවන්. එතකොට ඒ 34 ආපහු උපිනේ. පැහැදිලිව මට නම් විමල් වීරවංශ මහත්තයාගේ දේශපාලන කියවීමත් එක්ක කියවන්න දෙයක් නැහැ. ඒ දේශපාලනේ ඊළඟ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ඉස්සරහදී වෙනවා කියන එක සැකයක් නැහැ. මම මාධ්‍යයෙන් ඔබට ඉල්ලීමක් කරනවා වේලාසරින් පුළුවන් නම් අහලා වචනයක් ගන්න. මොකද ඒකත් අර දවසට වෙනස් නොවෙන්න බැරි නෑ. මොකද මේ පැත්තට ඇවිල්ලා කියපු දේ වැඩි කාලයක් නෑනේ. මාසෙකමාරට ඉස්සෙල්ලා විමල් වීරවංශ මහත්තයා ගහපු ගැහිලි ටික පොඩ්ඩක් මතක් කරන්නකෝ. ඉතින් ඒ දිව නැවෙන විදියට එක්කන මම අර රටේ ජනතාවට කිව්වේ ඔය නෑ. ඔය කටවාචාලකමට කියන ඒවට ආපහු රැවටෙන්න එපා. මේ රටේ විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ බුද්ධිමත් ජනතාව නැවත රවට්ටන්න බෑ කියන කාරණාව අපි පැහැදිලිව අනාවරණය. ඒවා සියලුම දෙනාටම අද මාධ්‍යමී අදහස් කීපයක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා වර්තමාන ආණ්ඩුවත් ඒ වගේම හිටපු ජනාධිපතිතුමත් යටතේ මේ රටේ ආර්ථිකයත් ඒ වගේම මේ රටේ සාමාන්‍ය ජන ජීවිතය මේ සියල්ලම විනාශයට පත් වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපි දන්නවා මේ රටේ ජනතාවත් ඒ වගේම විශේෂයෙන්ම අරගලයට සම්බන්ධ ජනතාව සියලුම දෙනාම පෙළ ගැහුනේ
මේ ආර්ථික විනාශයටත් ඒ වගේම රටේ ජනතාවට තියෙන පීඩනයට විරුද්ධව තමයි එදා පෙළ ගැහුනේ. ඉතින් මේ පෙළ ගැහිමේ ප්‍රතිඵලයක් හැට තමයි හිටපු ජනාධිපතිතුමාට මේ පලා යන්න සිද්ධ වුණේ. ඉතින් අපි දන්නවා ඒක ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මේ රටේ රාජ්‍ය පාලකයෙක් මේ රටෙන් පලා ගිය පළවෙනි අවස්ථාව. ඉතින් අපි දන්නවා ඒකේ ප්‍රතිඵලයක් හැට තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා වැඩ බලන ජනාධිපතිවරයා වශයෙන් පත් වෙලා ඒ වගේම පාර්ලිමේන්තුවේ ඡන්දෙන් එතුමා ජනාධිපති හැටියට පත් වෙලා තියෙනවා. ඉතින් අපි දකිනවා විශේෂයෙන් මේ රටේ සාමාන්‍ය ජනතාව හිතුවා සමහරක් වෙලාවට මේ වර්තමාන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා බලයට පත් වුණාට පස්සේ යම් තාක් දුරට ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණත් එක්ක ඒ වගේම මේ රටේ යම් කිසි තාක් දුරට මේ රටේ ආර්ථිකය හදගස්සන ඒ වගේම රටේ ජාත්‍යන්තරයත් එක්ක යම් කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන භාවයක් පෙන්눔 කරයි කියලා. නමුත් අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්මයා බලයට පත් වුණ ගමන් මොකද්ද කෙරුවේ? විශේෂයෙන්ම අරගල කරුවන්ට ප්‍රහාරයක් එල්ල කරන්නට කටයුතු කෙරුවා. අපි දන්නවා අරගල කරුවෝ සාමාන්‍යයෙන් එදා කිව්වේ මොකද්ද? ජනාධිපති ලේකම් කාර්යාලයේ අපි එදින හවස් වරුවේ නිදහස් කරන්නට කටයුතු කරනවායි කියලා. එසේ ප්‍රකලා තියෙද්දි තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා තමන්ගේ චණ්ඩිකව අතට අරගෙන මේ අරගල කරුවන්ට ප්‍රහාරයක් එල්ල කරන්න අවශ්‍ය ආරක්ෂක අංශුරු උපදෙස් දුන්නේ. ඉතින් මම දන්නවා අද ඒක විශේෂයෙන්ම එතුමාට පාරාවලල්ලක් තියෙනවා. අපි දකිනවා විශේෂයෙන් සිවිල් සමාජයත් ඒ වගේම මේ ප්‍රජාතන්ත්‍රවාදයේ අගය කරන ජනතාවත් ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් මේ රට උදව් උපකාර කරන්න හිටපු ඒ වගේම ජාත්‍යන්තර සමාජය ඒ වගේම අපි දන්නවා තානාපති කාර්යාල ඒ වගේම රාජ්‍ය නායකයෝ අද රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වැඩපිළිවෙලට විරුද්ධව පෙළ ගැහිලා ඉන්නවා කියන එක අපි දකිනවා. එනම් අපි දන්නවා එතුමා ඊට පස්සේ බලයටපත් වෙච්ච ගමන් මොකද්ද කෙරුවේ? ප්‍රජාතන්ත්‍රවාදී රටක නොයුත්තක් විශේෂයෙන්ම හදිසි නීතිය ඇති කරන්න කටයුතු කෙරුවා. ඒකත් අපි දන්නවා විශේෂයෙන්ම ජාත්‍යන්තර රටවල් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී අගයන් රටවල් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී පිරිස් මේ කිසිවක් ඒවා අනුමත කරන්නේ නැහැ. එහෙමනම් අපි දකිනවා විශේෂයෙන්ම මැතිතුමා අරන් තියෙන පියවරවල් කවදාක්වත් මේ රට ඉස්සරහට අරයි යන්න පුළුවන්. අපි දකිනවා විශේෂයෙන්ම ජාත්‍යන්තර ආධාර අරගෙන රට ගොඩ දාන්න පුළුවන් ආර්ථිකයක් හදන්න පුළුවන් වැඩපිළිවෙලක් නෙමෙයි එතුමා ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඉතින් අපි දකිනවා විශේෂයෙන්ම අද වෙනකොට මේ සමාජය අද අතරමං වෙලා ඉන්නවා. අද මොකද්ද මේ රටේ හෙට අපේ ආර්ථිකය නගා හිටවන්න ගන්නා වැඩපිළිවෙල? කොහොමද ජාත්‍යන්තර වශයෙන් එහෙම නැත්නම් අපි අනිකුත් ජාත්‍යන්තර සංවිධානات එක්ක මේ රටේ ආර්ථිකය හදන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයිද කියන එක ගැන අද විශාල සැකයක් අපේ රටේ ජනතාවට ඇති වෙලා තියෙනවා කියන එක මම කියන්න ඕනේ. ඉතින් අපි දකිනවා විශේෂයෙන්ම මේ ආණ්ඩුව කිසිම වෙනස් වීමක් වෙලා මැති අමතුරු ටිකම නැවත වරක් බලයටපත් වෙලා මැතිකරු හැටියට දියුරුම් දීලා තියෙනවා. ඒ වගේම අපි දැක්කා විශේෂයෙන්ම ඊයේ පෙරේදා අපේ කාංචන විජේසේකර බලශක්ති ඇමතිවරයා හැටියට එතුමා ප්‍රකාශයක් තව අවුරුද්දකටත් ඉන්ධන වල ප්‍රශ්න විසඳන්න පුළුවන් කමක් නැහැ. මේ ඉන්ධන පෝලිං ක්‍රමේ නැති කරන්න පුළුවන් කියලා කියන්නේ නැහැ. ඉතින් අපිට ඒකෙන් පේනවා සමාජයට දෙන පණිවිඩය මොකද්ද? ඒ කියන්නේ මේ ආණ්ඩුවේ ජනාධිපති වෙනස් වුණත්, ඒ වගේම පාර්ලිමේන්තුව වෙනස් වුණත්, අලුත්පත් වුණත් මේ රටේ ජනතාවගේ ජන ජීවිතය නගා හිටවන්න එහෙම නැත්නම් මේ රටේ ආර්ථික ප්‍රශ්න වලට විසඳුමක් ලබා දෙන්න පුළුවන් කමක් නැහැ කියන එක තමයි ඒතර පෙන්눔 කරන්නේ. ඉතින් අපි දකිනවා අද මිනිස්සු බලන් ඉන්නේ මොකද්ද? ඉතින් අපි දන්නවා ඉන්ධන ටික නැති වුණොත්, විශේෂයෙන් බලශක්තිය නැති වුණොත් අපේ රටේ ආර්ථිකයට මොකද්ද වෙන්නේ කියන එක අපුතෙන් කියන්න ඕනේ නැහැ. අද ආර්ථිකය කඩා වැටලා තියෙන්නේ ඇයි? නිසියාකාරව මේ දේවල් ටික ලබා දෙන්න බැරි වීම නිසා. ඒ නිසා තව අවුරුද්දකටත් මේ ටික කරන්න බෑ කියන්නේ අනිවාර්යයෙන්ම රටේ ආර්ථිකය තවදුරටත් වලපල්ලට යනවායි කියන එක ගැන තමයි අපිට මේ අවස්ථාවේදී කියන්න තියෙන්නේ. මම දකින පැහැදිලිවම අපි දන්නා බලශක්තිය ඉතාමත් වැදගත්. මොකද අපි දන්නා අපේ රටේ කර්මාන්ත ටික පවත්වා යන්න. ඒ වගේම රජයේ සේවය හෝ එහෙම නැත්නම් පාසල් දරුවන්ට පාසලට යන්න. ඒ වගේම අපේ සුවන් රැකියාලාභින්ට සුවන් රැකියාව කරගෙන යන්නට. ඒ වගේම අපේ කුෂිකර්මයේ කරගෙන යන්නට. ඒ විතරක් නෙමෙයි වැවිලි කර්මාන්තේ කරගෙන යන්නට මේ හැම එකටම බලශක්තිය ඉතාමත් වැදගත් කියන එක අපි දන්නවා. ඒ වගේම මේ ඉන්ධන ටික නිසියාකාරව ලැබුණ නැත්නම් මේව එකක්වත් කරගෙන යන්න බෑ. එහෙමනම් ඒ ටික කරගෙන යන්න බෑ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ රට දායකත් මේ රටේ ආර්ථිකය හැඩගැස්සෙන්නේ නැහැ. මේ රටේ ආර්ථිකය පිළියෙලකට උදිරේට යන්නේ නැහැ කියන එක තමයි එතනින් පෙන්눔 කරන්නේ. එහෙනම් මම කියන්නේ මේ අයගේ ප්‍රකාශات එක්ක අපිට පැහැදිලිවම කරනවා මේ ධනාධිපතිටත් ඒ වගේම මේ වර්තමාන ආණ්ඩුවේ ඉන්න මැති ඇමතුරුන්ටත් මේ රට තවදුරටත් ඉදිරියට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් කමක් නැහැ කියන එක තමයි පෙන්눔 කරන්නේ. එහෙමනම් අපි ඒගොල්ලෝ කල්පනා කරලා අඩුම ගානේ අදහසක් ඉදිරිපත් කරලා නැහැ. මොකද අපි දන්නවා කවදා හරි මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න නම් අපිට මේ තෙල් ටික ගේන්න නම් මේ ඉන්ධන ටික ගේන්න නම් අනිවාර්යයෙන්ම විදේශ විනිමය සංචිතය අපි ගොඩනගා ගන්න ඕනේ. මේ ගේන්න ඕන මාර්ග සම්බන්ධව ක්‍රමවත් වැඩපිළිවෙලක් ගේන්න ඕනේ කියන එක ගැන කිසිම අදහසක් වර්තමාන ආණ්ඩුවේ ජනාධිපතිතුමා තුල නැහැ. එහෙමනම් කිසි විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ. අපි දන්නවා විශේෂයෙන්ම ඉන්ධන ටික නැත්තම්
මම දැන් එක දෙයක් එක උදාහරණයක් ගන්න අනිත් දේවල් දිහා බලනකොට මොකද මම දිස්ත්‍රික් නියෝජනය කරන කෑගල්ල දිස්ත්‍රික්කයේ අතුරු අනිකුත් වැවිලි ශේෂ්ත්‍රයේ සම්බන්ධ දිස්ත්‍රික්ක ගණනාවක් තියෙනවා. අපි දන්න ආර්ථිකයේ අපේ වැදගත්ම දෙයක් තමයි මේ තේ අපනයනේ. තේ කර්මාන්තයේ යැපෙන පවුල් ගණනාවක් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි තේ කර්මාන්තයෙන් ලැබෙන විදේශ විනිয়োগ විශාල වශයෙන් අපේ රටේ ආර්ථිකයට වැදගත් වෙනවා. නමුත් අද තියෙන තත්ත්වය මොකද්ද? අද මම දැක්ක සමහරක් ආණ්ඩුවේ මැති අමුතුරු ප්‍රකාශ කරලා තියෙනවා තේ කර්මාන්තයේ ආදායම දැන් වැඩි වෙලා තියෙනවලු. තේ කර්මාන්තයේ ආදායම වැඩි වෙලා තියෙනවලු. ඒ වැඩි වෙලා තියෙන්නේ මේ කරපු කිසිම දෙයක් හින්දා නෙමෙයි. මේ ඩොලර් එකේ වෙනසත් එක්ක ඩොලර් එකයි රුපියලේ තියෙන අවපාතයත් එක්ක යම් කිසි මුදලක් තේ දැල්ලට ලැබෙන එක ඇත්ත. නමුත් මම කියන්න ඕනේ මේ මුදල ලැබුණට කවදාක්වත් මේ ජනතාවට මේ මුදලේ නිසියාකාර ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. අපි දන්නවා තේ දැල්ලේ අස්වැන්න. තේ අස්වැන්න අඩු වෙලා නම් අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම කිලෝ 200ක් කඩන පුද්ගලයෙක් පවුලක් හිටියොත් ඒ 200 විකුණුවා නම් රුපියල් 100 ගානේ හම්බෙන්නේ ආදායම රුපියල් 20000යි මාසෙට. දැන් මේ මිල වැඩි වීමත් එක්ක අපි හිතමු රුපියල් 200යි. එහෙමනම් රුපියල් 40000ක් හම්බෙනවා. නමුත් අපි දන්නවා අස්වැන්න අඩු වෙලා තියෙනවා කිලෝ 100ට. එදා කිලෝ 200ක් ගත්ත අස්වැන්න අද කිලෝ 100ට අඩු වෙලා තියෙනවා. එහෙමනම් අතර රුපියල් 200ට දළු බිලෝ කිලෝ එක ගියත් එකම ආදායම තමයි හම්බෙන්නේ. රුපියල් 20000ම තමයි. එහෙමනම් කිසිම දෙයක් අපේ ජන ජීවිතේ එහෙම නැත්නම් මේ තේ දැල්ලේ ජීවත් වෙන්නට ආර්ථික වශයෙන් කිසිම වාසියක් සිද්ධ වෙලා නැහැ කියන එක මම කියන්න ඕනේ. ඉතින් ආණ්ඩුවට දැක්මක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම යම් කිසි වැඩපිළිවෙලක් මොන හරි ක්‍රමවේදයක් යොදලා අනිවාර්යයෙන්ම පොහොර ටික අපේ තේ කර්මාන්තේ නිලා ඉන්න අයට දෙන්න ඕනේ. ඊට අමතරව පලිබෝධ නාශක නැතුව තේ කර්මාන්තේ පවත්වා යන්න පුළුවන් කමක් නැහැ. ඒ විතරක් නෙමෙයි හරියට නිසියාකාරව ඒ ටික නඩත්තු කරගෙන පොහොර ටික ලබා දුන්න නැත්නම් හොඳ ගුණාත්මක තේ දැල්ලක් ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම ලැබුණොත් තමයි හොඳ මිලක් ලැබෙන්නේ. ඉතින් මේ ක්‍රමවේදයේ තවදුරටත් ගියොත් අපි දන්නා පරම්පරා ගණනාවක් අපිට ජාත්‍යන්තර කීර්තියටපත් වෙච්ච තේ ශ්‍රී ලංකා සිලෝන් අද ඒකත් නැති වෙන තත්ත්වයටපත් වෙලා ඉන්නවා. අපේ මේ අස්වැන්න අඩුවීමත් එක්ක අපිට රෝග වෙළඳපොළට අවශ්‍ය කරන නිෂ්පාදනය ලබා දෙන්න බැරි වුණොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම වෙනත් රටවල් ඒ අපේ වෙළඳපොළ අල්ලා ගන්නවා. ඒ වුණොත් එimhe තවත් අපිට ආර්ථික වශයෙන් ලොකු ප්‍රශ්නයකට මුහුණ සිද්ධ වෙනවා කියන එක තමයි මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඉතින් මේ මම එක ශේෂ්ත්‍රයක් ගැන කතා කරුවේ. අනිකුත් වැඩි ශේෂ්ත්‍රය අනිකුත් මේ තත්ත්වෙම තමයි උදා වෙලා තියෙන්නේ. ඉතින් මම කියන්නේ මේ ආණ්ඩුවට මම දන්නා තරමින් පැහැදිලි වැඩපිළිවෙලක් නැහැ. එකම දේ තමයි කරගෙන යන්නේ ජනාධිපතිතුමා වෙනස් වෙලා තියෙනවා. ඇමති මණ්ඩලයේ යම් පුද්ගලයෝ වෙනස් වෙලා තියෙනවා. නමුත් මේ කිසි කෙනෙකුට ආර්ථික දැක්මක් නැහැ. ඒ වගේම ජනතාවට විශ්වාසයක් නැහැ. ඒ නිසා තමයි කියන්නේ මේ මර්ධනයට එරෙහි වෙන්න දැන් ජනතාව පෙළ ගැහිමින් ඉන්නවා. විශේෂයෙන්ම අපි දකිනවා පහුගිය දවස්වල දැන් අපේ ප්‍රජාතන්ත්‍රවාදී රටකට හොඳ හිතකර තත්ත්වයක් නෙමෙයි මේ හදිසි නීතිය දානවා කියන එක. අපි කවුරුත් දන්නා කවුරුත් විශ්ව සමාජයේ එහෙම නැත්නම් ජාත්‍යන්තර සමාජයේ කොයිම දර්කවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක මේ හදිසි නීතිය අනුමත කරන්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ මේ හදිසි නීතිය දාලා එහෙම නැත්නම් මේ මර්ධනීය දෙවුවොත් තවත් අපි ප්‍රපාතයට යන එක විතරයි වෙන්නේ. ඒක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආණ්ඩුව පිළිගන්න ඕනේ. එහෙම වුණොත් නැත්නම් අපි කොහොමද ජාත්‍යන්තර වශයෙන් ආධාර ගත්තේ රට ගොඩ නාන්නේ? අපිට ඩොලර් එන ක්‍රමවේදයක් නැහැ. අපේ මේ ණය ටික ගෙවන්න ක්‍රමවේදයක් හදාගෙන නැහැ අපි. එහෙමනම් අපිට අනිවාර්යයෙන්ම ජාත්‍යන්තරයත් එක්ක යන්න වෙනවා. ඉතින් මම දන්නේ නැහැ මේ ජාත්‍යන්තරත් එක්ක යන වැඩ පිළිවෙලක්ද එහෙම නැත්නම් ජාත්‍යන්තර විරෝධී වැඩ පිළිවෙලක්ද මේ ආණ්ඩුව ගෙනියන්නේ කියන එක ගැන ලොකු බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා පැහැදිලිවම මම කියන්නේ අනිවාර්යයෙන්ම ආණ්ඩුවට වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේකේ දැන් අර මෙතුමා කිව්වා වගේ විකෘති ආණ්ඩුවක් තියෙන්නේ. විකෘති ක්‍රමවේදයක් තියෙන්නේ. පැහැදිලිතාවයක් නැහැ. පැහැදිලි ජනවරමක් නැහැ. ජනාධිපතිතුමාට ජනවරමක් නැහැ. ඒ වගේම ආණ්ඩුවට දැන් තිබුණු ජනවරම සම්පූර්ණයෙන් අහෝස් වෙලා තියෙනවා. එහෙමනම් මම කියන්නේ මේ අරගල ඒ වගේ මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන ජනතාව ඉල්ලන දේ තමයි පැහැදිලිවම මැතිවරණයකට යන්න ඕනේ කියන එක. එහෙමනම් අපි ඉල්ලා හිටිනවා ඔබතුමන්ලගේ මේ ආණ්ඩුව කරන්න පුළුවන් කමක් දර්ශනයක් ආණ්ඩුවට නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ක්‍රමය වෙනස් කරලා පැහැදිලිවම මැතිවරණයක් දීලා විශේෂයෙන් මේ රට හදන්න පුළුවන්. දැන්ට අපිට පේන එකම නායකයා කවුද? සජිත් ප්‍රේමදාස මැතිතුමා පමණයි. ඒ නිසා ප්‍රබල විපක්ෂයක් තියෙන්නෙත් මේ සමාජයේ පිළිගන්නෙත් අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු සමගි ජන බලවේගය. කවුරු කොහොම කිව්වත්. ඒ නිසා අපි ඉල්ලා හිටිනවා ඒ ජනවරමට ගරු කරන්න නම් අනිවාර්යයෙන් මේ ජනවරම පෙන්눔 කරන්න නම් අපිට සජිත් ප්‍රේමදාස මැතිතුමා නායකත්වයට යටතේ අපිට යන්න අවස්ථාව සලසලා දෙන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් මම දකින හුඟක් අවස්ථාවලදී අද හුඟක් වෙලාවට අපි දකින මාධ්‍ය දිහා බලනකොට ඒ වගේම පාර්ලිමේන්තුවේ පහුගිය දවස්වල වෙච්ච කතා ඊයේ පෙරේද හදිසි නීතිය වෙලාවේ සාකච්ඡා කරපු දේවල් දිහා බලනකොට ඒ වගේම ජනාධිපතිවරණයේ වෙලාවේ ඡන්දේ පාවිච්චි කරපු දේවල් දිහා බලනකොට අපි දැක්කම විවිධ ප්‍රකාශ කරපු දේවල් හැම වෙලාවෙම මේක
ලක්ක කෙරුවේ සමගි ජන බලවේගය මම බලපු හැටියට. සමගි ජන බලවේගය තමයි හුඟක් වෙලාට වීචයට ලක් කරන්නේ. මට මතකයි විමල් වීරවංශ මැතිතුමා ප්‍රකාශයක් කෙරුවා ජනාධිපති වෙලාවේ ඡන්දේ ප්‍රකාශ කරලා එළියට ඇවිල්ලා කිව්වේ මොකද්ද? සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ටික ඡන්දේ පාවිච්චි කරුවේ නැහැ කියලා. මම කියන්න ඕනේ වගකීමෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු අපි සියලුම දෙනාම අපිට මහා විශාල මන්ත්‍රී සංඛ්‍යාවක් නැහැ. අපි ගණන් බලපෑමට අපිට 48ක් මන්ත්‍රීවරු ඒ වෙලාවේ හිටියා. දෙමළ සංධානයේ ඒ වගේම ඔය ආවයි කියන ස්වාධීන වෙච්ච කණ්ඩායම් එහෙම නැත්නම් ඔය ඩලස් සලප්පෙරු මැතිතුමත් එක්ක සම්බන්ධ වෙච්ච කණ්ඩායම් මැරෙන්න අපිට වගකීමක් දරන්න පුළුවන් වෙලා තිබුණේ 48 විතරයි. මම පැහැදිලිවම කියනවා වගකීමෙන් කියනවා ඒ 48 දෙනාම අපිට ඡන්දේ පාවිච්චි කරුවා එදා ජනාධිපතිවරණයේ ඩලස් සලප්පෙරු මැතිතුමාට. ඒක පැහැදිලිවම කියන්න ඕනේ. මොකද මම මේක කියන්නේ හැම තැනම විවිධ මතිපතාන්තර චෝදනා එල්ල කරනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට. අපි කියන්නේ අනිවාර්යයෙන්ම අපිට තියෙන බරපතල සැකය තමයි ඔය විමල් වීරවංශ මැතිතුමා ඇතුළු ඔය ස්වාධීන උණයි කියලා කියන කණ්ඩායම. ඔය ස්වාධීන උණයි කියන කණ්ඩායම තමයි අපිට බොහොම සැකයක් තියෙන්නේ ඡන්දේ දුන්නේ නැහැ කියලා. ඒගොල්ලන්ට මම දන්නවා මේ ස්වාධීන වෙලා තියෙන්නේ මේ රටේ ජනතාව රවට්ටන්න. මොකද මේ අපි දන්නවා මේ 69 ලක්ෂයේ ඒ වෙලාවේ ජනාධිපතිතුමාට ජනවරම අරන් දෙන්න, ඒ වගේම 3 බලය අරන් දෙන්න ඔය කියන ස්වාධීන වෙච්ච විමල් වීරවංශ මැතිතුමා ඇතුළු කණ්ඩායම අපි දන්නා කරපු කාර්යය මොකද්ද කියලා. මොනවා තරම් දේවල් අදහස් උදා ජනතාව ගොළු වලට දැම්මද? දාලි වෙලා ඒ ඔක්කොම වෙලා වරදිනකොට විතරක් කියනවා දැන් අපි ජනතාවගෙන් බේරෙන්න ස්වාධීන වුණා කියලා. මේක හැපෙන් ගැලෙන්න වගේ වැඩක් කරන්නේ. ඒ නිසා අපි දැක්ක මේ සැබෑ නිර්වත ඊයේ මේ හදිසි නීතිය සම්මත කරන වෙලාවේ. හදිසි නීතිය සම්මත කරන වෙලාවේ අපි දැක්කා දැන් කොහොමද උනේ? ඡන්දේ පාවිච්චි කරේ කවුද? ඡන්දේ පාවිච්චි කරුවේ නැහැ කියන එක ගැන යම්කිසි පූර්වාදර්ශයක් අපිට එදා ඊයේ ගන්න පුළුවන්කම ලැබුණා. එයා කරපු අදහස් ප්‍රකාශ දීම් බලනකොට, ඡන්දේ ප්‍රකාශ කරපු දිහා බලනකොට, ඉතින් මේ ඔක්කොම කරලා තියෙන බොරුව කියන එක අපිට පේන්නේ. අපි දැක්ක දැන් 41ක් ඡන්දේ පාවිච්චි කරලා නැහැ. 41ක් ඡන්දේ පාවිච්චි කරලා නැහැ. මම කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදයේ කරු කරනවා නම්, ඒ වගේ මේ හදිසි නීතියට විරුද්ධ නම් කොන්ද කෙලින් තියාගෙන 41කටත් ඇවිල්ලා ඡන්දේ පාවිච්චි කරන්න තිබුණා. අපි පාවිච්චි කරුවා වගේ. එහෙම කෙරුවේ නැහැ. ඉතින් මේකෙන් පේන්නේ මේගොල්ලෝ කරන්නේ පාර්ලිමේන්තුව ඇතුළට වෙලා කොටසක් කරන්නේ මොකද්ද? ජනතාව රවට්ටන එක. ජනතාව රවට්ටමින් තවදුරටත් කටයුතු කරලා මේගොල්ලෝ බලන්නේ ඊගාවට පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙනකොට ජනතාව ඉස්සරහට යන්න අපි නම් හවුල්කාරේ උනේ නැහැ. අපි නම් හවුල්කාරේ උනේ නැහැ. කියන එක ප්‍රකාශ කරන්න තමයි මේ කණ්ඩායම ස්වාධීන වෙලා ඉන්නේ කියන එක මම කියන්න ඕනේ. ඒ නිසා මේකට මම ඉල්ලා හිටින කැමති ජනතාවගේ මේ තියෙන බොරු කාර්යෝ හැමදාම මේගොල්ලෝගේ කටින් ජනතාව රවට්ටපු එක තමයි වෙන්නේ. නමුත් මම කියන්න කැමති ඔය කටින් දේශපාලනය කරන පුද්ගලයින්ට ලබන මැතිවරණයකදී නම් ඒ ජනවරම ලබා ගන්නට එහෙම නැත්නම් මේ ජනතාව තවදුරටත් රවට්ටන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට කැමතියි. බොහොම ස්තුතියි. දැන් මේ වන විට ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් ගෑස් බෙදා හැරීම සම්බන්ධයෙන් යම් කටයුතු සිදු වෙමින් පවතිනවා. ඒ සම්බන්ධව ඔබතුමා දකින්න ඕනේ. මම දකින්නේ ඉතින් එතුමන්ලා හැම එකක්ම මාධ්‍යමකින් තමයි මේ එක විදිහේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. මට මතකයි දැන් මීට ඉස්සෙල්ලා කිව්වා මොකද්ද දියාපංචි වෙන්නේ කියලා කිව්වා ගිහිල්ලා ළඟම තියෙන ඉන්ධන පිරමුහලෙන්. නමුත් ඒක දියාපංචි වුණා විතරයි ඒ කොල කෑල්ලක් දුන්නා ඒක එතනින් ක්‍රියාත්මක වුණේ නැහැ. ඊට පස්සේ කිව්වා අවසාන අංකෙට ගිහිල්ලා යන්න කියලා පොලිමට ගිහිල්ලා ඉවරලා තෙල් ටික ගහගන්නයි කියලා කිව්වා. නමුත් ඒක සාර්ථක වුණෙත් නැහැ. ඒ අංකෙන් ඉන්න කට්ටිය ටික දෙනෙක් ගහගන්න අනික් කට්ටියට ආයි ගහ ගන්න හම්බුන්නේ නැහැ. ඊට පස්සේ ගහ ගන්න උනේ තව සුමානයක් ගිහලත් ගහ ගන්න අවස්ථාවක් ඒයට ඇවිතිලා නැහැ. දැන් ඇවිල්ලා කියනවා නැවත වරක් QR සිස්ටම් එකක් ආරම්භ කරනවා කියලා දැන් ලියාපදිංචි වෙන්නේ කියලා. මට නම් පේන හැටියට කාංචන විජේසේකර මන්ත්‍රීතුමා මොනවා කියනවද දන්නේ නැහැ. එක එක සිස්ටම් ඇති කරනවා. නමුත් තෙල් ටික එන දෙක කියන්න බෑ. එතුමා කියනවා තව අවුරුද්දක් යනකොට මෙහෙම තමයි කියලා. ඉතින් තෙල් ටික එනවයි කියලා අවල් දවසේ එනවයි කියනවා මිසක්ක කිසි නිසියාකාර වැඩපිළිවෙලක් නැහැ. එක එක සිස්ටම් හඳුන්වා දීම විතරයි වෙන්නේ. මේකෙන් කවදාකවත් ජනතාවගේ මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඊපස්සේ විදිහට හැම දෙයකටම විරුද්ධ වෙන්නේ නැතුව අරිනත රාජ්‍ය නායකයෙක් විදිහට වර්තමාන ජනාධිපතිවරයාට කාල සීමාවක් දෙන්න කැමතිද? අනිවාර්යයෙන්ම කාල සීමාවක් දෙන්න පුළුවන්. ඒකේ කිසි ගැටලුවක් නැහැ. අපිට තියෙන කනගාටුව තමයි අර පුදනකොටම කාපියකා වගේ ගත්තා විතරයි මොකද්ද කිරුවේ ප්‍රජාතන්ත්‍රවාදයට මරුපහරක් එල්ල කෙරුවා අර අරගල කරුව යනවයි කියලා කියන මිනිහ අරගල කරුවන්ට පහරයක් එල්ල කෙරුවා. ඉතින් ප්‍රහාරයක් එල්ල කරලා ඉතින් කොහොමද එතුමා බලාපොරොත්තු වෙන්නේ අනිකුත් රටවල් වල සහයෝගය අනිවාර්යයෙන්ම රටවල් වල සහයෝගය අරගන්න බෑනේ ජාත්‍යන්තර සංවිධාන වල සහයෝගය අරගන්න වෙනවා. ඒ අරගන්න වෙනවා නම් දෙන්න ඕනේ හොඳ පණිවිඩයක් නේ. එතුමා පරිතනායකෙක් හැට ඒ දේ කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මේ වැඩ පිළිලත් එක්ක එතුමා කොයි ආකාරයෙන් කටයුතු කරයිද කියලා. අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ජනතාව බලාපොරොත්තුෙන් ඉන්නේ මොකක් හරි හොඳ දෙයක් කරයි කියලා. බලමු. දේශපාලකයෝ ගෝල්ඩ් බේස් අරගලකාරයෝ කියලා අරගලේ ලක් කරන්නේ
එතනදී යම් දේවල් ටිකක් මම කියන්න ඕනේ. මොකද එතනදී සත්භාවයෙන් තමයි මං හිතන්නේ මුලින්ම මේ ගෝල්පේස් අරගලයේ සම්බන්ධ කණ්ඩායම එකතු වුණේ. ඉතින් ඒ කටයුතු කරමින් යනකොට අපි දන්නවා රටේ ජනතාවගේ ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේම දේශපාලන පක්ෂවල හැටියට අපේත් සහයෝගයක් ලැබුණා. නමුත් එතෙන්දී අපි දන්නවා අතරමැදදී යම් පුද්ගලයෝ යම් මන්තවාදී කණ්ඩායම් යම් දේශපාලන කණ්ඩායම් ඒ තුරට ඇතුල් වුණා. ඒ ඇතුල් වුණාට පස්සේ මොකද්ද කෙරුවේ? අනිකුත් දේශපාලන පක්ෂවල මතවාදයන් ඒවා සම්බන්ධව තියෙන අපේ අදහස් සුදා පැත්තකට දාලා කටයුතු කරන්න ගත්තා. ඉතින් එතනදී සැබෑ ජනතා මතය නිර්මාණය වෙන්න එහෙම නැත්නම් ජනතා මතය පිළිබිඹු වෙන්න අවස්ථාව සලසලා දුන්නේ නැති නිසා එතනදී මං හිතන්නේ සාමාන්‍ය පොත්ජනතාව තුළ යම්කිසි සැකයක් ඇති වුණා. මේ අරගලය ඇතුලේ දේශපාලනයේ තමයි තියෙන නිර්පාශික භාවයක් නැහැ, සත්භාවයක් නැහැ කියලා. ඉතින් මම කියන්නේ මේ හැමෝම නෙමෙයි. එතන ඉන්න හොඳ අවංක චේතනාවෙන් මේ රට ජාතිය ගැන හිතලා මේ රට බේර ගන්න ඕන කියන කටයුතු කරන්න ඕන කියන පිරිස්. නමුත් මෙතනදී අර ප්‍රශ්නේ පොඩ්ඩක් ඒක සම්බන්ධව අරගලය පළුදු උනේ අර යම් කණ්ඩායම් එතනට සම්බන්ධ වෙච්ච නිසා. Thank you.